तत्रागच्छन्तु देवता तद्धम्मं मुनिराजन्त शृण्वन्तु सद्मुक्तदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सक्कायो सक्कायोति अय्ये बुच्यति कथमोनुको अय्ये सक्कायो बुद्धो भगवताति පින්වත්නි අපි ඉතින් පොයදා කොහොමත් ධර්ම දේශනයක් පවත්වනම අද ඒකේ විශේෂත්වයක් තියෙනම මේ විශ්‍රාමික පාඨශාලාචාර්ය අපි අමරදාස මුදලිගේ මහත්මයා අද මේ ධර්ම දේශනාවේ දායකත්වය භාරගෙන කටයුතු කරනවා. ඒ වගේම එතුමාගේ පවුල්වල සමාජික පිරිසත් ටික දෙනෙක් හෝ මේ ස්ථානයට අද මේ පින්කමට සහභාගී වෙන්න පැමිණිලා තියෙනවා. මේ අමරදාස මුදලිගේ මහත්මයාට උවමනාව තිබුණා තම දයාබර භාර්යාව වෙනුවෙන් පින්කමක් කරලා පුණ්‍යානුමෝදනා කරන්න. වර්ෂයකට පෙර අභාව ප්‍රාප්ත වුණ පාඨශාලාචාර්යනේ රොස්ලින් හෙට්ටිආරච්චි මහත්මිය. එතුමියට පින් දෙන්නට මේ දූදරු පිරිසගේ දයාබර මෑණිය. ඉතින් මේ පුණ්‍යානුමෝදනා කිරීමට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. නොඑක්වර මෙහාට ඇවිල්ලා මට මතක් කළා මේ වර්ෂේ පූර්ණ අවස්ථාවේ මේ ලොකු කැමැත්තක් වමනාවක් තියෙනවා ඒ රොස්ලින් හෙට්ටිආරච්චි මහත්මිය වෙනුවෙන් දහම් පොතක් මුද්‍රණය කළා බෙදා හරින්න කියලා. ඉතින් මට ඇවිල්ලා මේ කරුණ කිව්වා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ ප්‍රථම පඤ්ඤාසකයේ කියන එකේ චූල වේදල්ල සූත්‍රය පිළිබඳව කරුණු විස්තර කළොත් හොඳයි කියලා තමයි අවසන් තීරණයකට බැස්සේ. මේ සූත්‍ර දේශනාව ටිකක් ගැඹුරු එකක්. ඒ වුණත් ඒ මහත්මාගේ බලාපොරොත්තුවට අනුව කලියන්න සති දෙකක් විතර ගියා. ඉතින් ඔක්කොම කටයුතු කළා. ලොකු වියදමක් දරලා පොත් 1000ක් මුද්‍රණය කළා.
එතුමා බලාපොරොත්තු වෙනවා ඒ දහම් පොත චූල වේදල්ල සූත්‍රයේ කියන ඒ පොත බෙදා හරින්නට මේ උපාසක උපාසිකාවන් අතරේ කාටත් ධර්මයේ පිළිබඳව දැනගන්න ධර්ම දානමය පින්කමක් සිද්ධ කර ගන්න. ඉතින් මේ වගේ බලාපොරොත්තු ගණනාවක් ඇති කරගෙන අද උදේ 9ට කරන කිරිතේ පූජාවත් අමරදාස මුදලිගේ මහත්මයා විසින් කරන්නට දුන මේ විදිහට විශාල වියදමක් දරලා පොත්තිය මුද්‍රණය කරලා වර්ෂයකට පෙර පරලෝසපත් තම දයාබර භාර්යාව වන පාඨශාලාචාර්යනේ රොස්ලින් හෙට්ටිආරච්චි මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අමරදාස මුදලිගේ මහත්මයා දැන් කැස්බෑව ප්‍රදේශයේ හිටියත් මේ ළඟහල පහල තමයි ගම. එතුමාගේ මේ හාල පිටි මේ කිට්ටුවම එතුමාගේ මව්පිය දෙපළක් සිහිපත් කරනවා. 940 අභාව ප්‍රාප්ත වුණදී මේරිනෝනා ප්‍රයස්කා මාතාව මෑණියෝ 972 පරලෝසපත් එම් සරදියල් අප්පුහාමි පියතුමා මේ මව්පිය දෙපළක් සිහිපත් කරලා ඒ දෙපාර්ශ්වයේම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් මේ දූ දරු ආදීන්ටත් මෙලෝ වශයෙන් සෙත් පතන්න යහපතක් වේවා කියන බලාපොරොත්තුවෙන් මේ අමරදාස මුදලිගේ මහත්මයාද මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනවා. ඉතින් අපි ආශිංසනය කරනවා මේ මාතාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම ඉෂ්ට වේවා. ඒ බලාපොරොත්තු වන ආයත මේ උදාර පුණ්‍ය ධර්මයන් හිමි වේවා. ඒ අය සැපවත් වෙත්තා නිවන් සුවයෙන් සැනසීම ළඟා කර ගනිත්වා. මේ අප හැමදෙනාටමත් මේ පින්කම් හේතුවෙන් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්න. ඉතින් මේ චූල වේදල්ල සූත්‍රය ධර්මයේ හොඳට දන්නාට ඊටාම රසවත්. ඒ වගේම ගැඹුරු ධර්මය තුළ සූත්‍ර දේශනයක් අමරදාස මුදලිගේ මහත්මයා ඇවිල්ලා සාකච්ඡා කළා. මේ චූල වේදල්ල සූත්‍රයෙන් මේ දහම් පොත ලියන්නට ඕන, ධර්ම දේශනාවත් ඒකෙන්ම කරව ගන්නට ඕන කියලා දැනුම් දුන්නා. ඒ අනුව තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සීල භාවනා කටයුතු කරන උපාසක උපාසිකා පිරිසක් ඉන්නවා. අමරදාස මුදලිගේ මහත්මයාගේ පවුල් වල සමාජික පිරිසක් ඇවිල්ලා ඊටාම ශ්‍රද්ධාවෙන් ඒකට සහභාගී වෙනවා. මේ චූල වේදල්ල සූත්‍රයේ පළමුවෙන්ම මේක තේරුම් ගන්නට නිදාන කතාව ඩිංගක් මතක් කරලා දෙන්න ඕන. සජගහනුවර හිටියා විසාක කියලා සිටුවරයෙක්. 40 කෝටියක ධනය ඇති කෙනෙක්. ඒ සිටුවරයාගේ භාර්යාව තමයි ධම්මදින්නා කියන සිටු කුමරිය. එයාටත් 40 කෝටියක ධනය. ධම්මදින්නා විසාක උපාසක කියන මේ දෙන්න තමයි මේ සූත්‍ර දේශනේ සම්බන්ධතාවය වෙන්නේ දෙන්න පිළිබඳව. විස්තරයේ තියෙන ධම්මදින්නා පිළිබඳව.
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජගහ නුවර මහා සිටු මැදුරක මේ දෙපළ වාසය කළා. ධම්මදින්නාවයි විසාක සිටුතුමයි. මේ කතාවේ පෙනෙන හැටියට දරුවන් ඉඳලා නැහැම විස්තරයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළ රජගහ නුවර පින්දපාත වැඩියහම බිම්බිසාර රජුව හමු වුණා. බුදු වෙලා රජගහ නුවරට වඩිනවා කියලා පොරොන්දුකුත් ඇති කරගත්තා. ඒ අනුම බුදු වෙලා අලුත වගේ ඒ අසකොළ පුත්‍රාදීන් දමනය කරලා තින්ස වර්ගයේ කුමාරවරු කියන ඒ අයත් රහත් කරෝලා ඊළඟට මේ ජටිලයන් 17ක් මේ කාශ්‍යප නමින් සඳහන් වෙන ගයා කාශ්‍යපාදී පුරිවේල කාශ්‍යප ගයා කාශ්‍යපාදී මේ තුන් දෙනා ජටිලයන් පුරිවේල කාශ්‍යපට 500යි අනෙක් එක්කෙනෙකුට 300යි එක්කෙනෙකුට 200යි ගෝලයි 17ක්. මේ ජටිලයන් එන්න තැනට වැඩලා හිටන් නොයේ ප්‍රාතිහාර්ය පවත්වලා හිටන් බොහෝ පොතේ සඳහන් වෙන හැටියට ප්‍රාතිහාර්ය 3500ක් පැවැත්වුවා මේ ජටිලයන්ට. එහෙම කළා තමයි දමනය කළේ. දමනය කළ අවසානයේදී අර අග්ගි මේ ආදිත්ත පරියාය සූත්‍රයේ කියන එක දේශනා කළ 10ම රහත් කෙරුවා. දිග කතාවක් මේ යන්තම් කී. ඒ 17ක් සමග තවත් බොහෝ රහතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සමග බුදුරජාණන් වහන්සේ මේ රජගහ නුවරට වැඩම කළා. මේ අපේ බණ පොතේ අටුවාවේ තියෙන හැමතැනම 12 නහුතයක් සමග බිම්බිසාර රජුරෝ මේ බුදුරජාණන් වහන්සේ දකින්න ආවා කියලා. 12 නහුතයක්. ඒ කල්ප වශයෙන් ගණන තැන්වල නහුතය කියලා කියන්නේ කෝටි ප්‍රකෝටියක්. කෝටි 100කටත් වැඩි. ඉතින් ඒ වගේ 12ක් වුණාම අති විශාල ප්‍රමාණයක්. ඒක එහෙම වෙන්න බෑ. ලෝක ජනගහණයටත් හුඟක් වැඩි. මේ පූජාවලියේ සඳහන් වෙනවා මේ නහුත શબ્දය කියන එක දසදහසක් අදහස් කරනවා කියලා. ඒක පිළිගන්න පුළුවන්. එතකොට 10000ව 12ක් තමයි 12 නහුතයක් ගන්න 1,20,000ක්. ඒක පිළිගත හැකියි. එතකොට 1,20,000ක් පමණ පිරිසත් එක්ක ඇවිල්ලා එක නහුතයක් 10,000ක් තුනුරුවන් සරණ ගියා. අනෙක් සේරම 11 නහුතයක් 1,10,000ක් සෝවාන් මඟටපත් වුණා. ඒ ගමනේ මේ විසාක සිටුවරයාත් එයින් එක්කෙනෙක් තමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සකරදාගාමී වෙලා තවත් බණ අහලා හිටන් අනාගාමී වුණා. දැන් අනාගාමී ශ්‍රාවකයෙක් විසාක සිටුතුමා. ඉතින් මේක හොඳ රසවත් කතාවක්. දිගට තියෙනවා. දිගට කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ විසාක සිටුතුමා සිටුමාලිගාවට එනවා. ධම්මදින්නාව උඩුමහල් තලයේ ඉඳලා පාර දිහා බලා ඉන්න මේ ගමන අමුතුයි. භික්ෂූන් වහන්සේ නමක් වාගේ බොහොම සංවරව වටපිට බලන්නේ නැතුව
아무තු විදිහකට එනවා. යාට පුදුමෙන් ඇයි මේ කියලා. ඉතින් හැමදාම කරන සිරිතක් තමයි උඩ තට්ටුවේ තමයි මේ දෙන්න හිටියේ. උඩ තට්ටුව නගින තරප්පුව ළඟදී ධම්මදින්නාව මේ විසාක සිටුවරයාට අත දුන්නාම අතින් අල්ලගෙන තමයි දෙන්න එක්ක උඩ තට්ටුවට යන්නේ. එදා අත දුන්නාම අතහකට ගත්තා. අතහකට අරගෙන හිටන් උඩ තට්ටුවට නැංගා. නැගලා ඉතින් ධම්මදින්නාට මේ මහ ලොකු වෙනසක් හිතට මහා කරදරයක්. කල්පනා කළා රාත්‍රියටවත් නින්දට ගියාමවත් මේක අහලා බලලා හිටන් කතා කරගන්න පුළුවන් කියලා. විසාක සිටුතුමා මොකද එදා කළේ? වෙනදට නිදන කාමරයට නොගිහිල්ලා වෙනත් කාමරයක් සුද්ධ පවිත්‍රගෙන බුද්ධ පවිත්‍ර කරගෙන මේ උස්සසුණක් නොවන එකක් හදාගෙන ඒක නිදාගත්තා. ධම්මදින්නාට මහ ලොකු ප්‍රශ්නයක් දැන්. ඊළඟට කල්පනා කළා හෙටවත් අනිත් දවස් මේක අහගන්න ඕන කියලා. ඉතින් උදේ කෑම වෙලාවේදී ඒ වෙලාවේදීවත් අහගන්න ඕනක මොකද කියලා. වෙනදට දෙන්න එක කෑම කනවා. විසාක සිටුතුමා ගිහිල්ලා තනියම කෑම කාලා ආව යෝගාවචර භික්ෂුවක් වාගේ. ඉතින් දැන් ධම්මදින්නාට මනසට හරි වේදනාවක්. ඇයි මේ කියලා. කොහොම දවස්ක් හමාරක් ගිහිල්ලා තම ස්වාමියා ළඟට ගියා උපස්ථාන කරන්න. ගිහිල්ලා වැඳලා ඇහුවා ස්වාමීනි ඔබතුමා වෙනදට වැඩිය මහ ලොකු වෙනසක්. ඔබතුමාගේ වෙනත් බාහිර බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම නැත්නම් අපිව කවුරු හරි මේ බිඳෙව්වද? එහෙම නැත්නම් මගෙන් වරද්දක් වුණා. ඔබතුමා වෙනත් භාර්යාවක් පිළිබඳව බලාපොරොත්තුවක් තියනවාද? එහෙම එකක් නැහැ කිව්වා. එහෙමනම් කවුරුවත් අපි දෙන්නව බිඳෙව්වද? එහෙම එකකුත් නැහැ කිව්වා. එහෙමනම් මගෙන් වැරද්දක් වුණාද? එහෙමත් එකක් නැහැ කිව්වා. එහෙනම් ඇයි මා එක්ක කතාබස් කරන්න නැති පෙර පරිදි ආශ්‍රය කරන්න නැත්තේ? හැසිරෙන්නේ නැත්තේ? එතේ විසාක සිටුතුමා කල්පනා කළා මෑය මගේ භාර්යාව. එදා ඉඳන් අපි එකට හිටියේ. මම මේ ධර්මය අවබෝධ කරගත්තු බව නොකියුවොත් මෑය මහ විනාශයකටපත් වේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම නම් උසස් එකක්. එයාටවත් කියන එකක් නෙවෙයි. නමුත් බෑම නොකියුවොත් මේ ධම්මදින්නාව සමහර විට හිතේ වේදනාවෙන් මරණයටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා කියන්න ඕන කියලා මේ සොඳුර ධම්මදින්නාවෙනි මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහලා ඒ ධර්මය අවබෝධ කරගත්තා. අනාගාමී භවට පත් වුණා. ඒ ධර්මය අවබෝධ කරගත්තාම ඒ මට්ටමට ගියාම කාටවත් කම් සැප විඳින්න ඒ විදිහේ ඇසුරුම් පැවතුම් ඇති කරගන්න බෑ. ඒකයි මම මෙහෙම ඉන්නේ කියලා කිව්වා. ඊළඟට ධම්මදින්නාම අහනවා ස්වාමීනි ඒක මේ පිරිමින්ට පුරුෂයන්ට පමණක් තියෙන එකක්ද? කාන්තාවන්ටත් බැරිද ධර්මයේ පිළිපදින්න? මනම කියනවාද ධම්මදින්නාවනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාට වුණත් පිළිපදින්න. එහෙමනම්
අපටත් පිළිපදින්න පුළුවන්. ඉතින් කලින් කිව්වා විසාක සිටුතුමා ධම්මදින්නාවෙනි මගේ 40 කෝටියක් ධනය තියෙනවා. ඔබේ 40 කෝටියකුත් ධනය තියෙනවා. ඔබ මේවා පරිහරණය කරමින් වාසය කරන්න මම ඔබ දෙන දෙයකින් කාලා බීලා යැපෙනවා. එහෙම නැත්නම් මේ සේරමත් අරගෙන තමන්ගේ මව්පියන් වෙතට යන්න. එහෙම නැත්නම් වෙනත් ස්වාමියෙක් බලාපොරොත්තු වෙනවා නම් එහෙම කරන්න. ඒකටත් මම කැමතියි. කොහොම කිව්වහම ඉතින් මේ ධම්මදින්නාව කතා කරනවා වෙනත් පුරුෂයෙක් නම් මෙහෙම කියන්නේ නැහැ. මේක සත්‍යතාවය. ඉතින් මගේ ස්වාමියා අතහැරපු දේවල් මම ගන්න කැමති නැහැ. ඉතින් ඊළඟට කතා කරලා තමයි කිව්වේ ඉතින් කාන්තාවන්ටත් බැරි දෙයකට යන්න. විසාක සිටුතුමා කිව්වා කාට වුණත් බුදුහාඳුරන්ගේ ධර්මය හරියට පිළිපදිනවා නම් ඒ ගුණ ලබන්න පුළුවන්. එහෙනම් මට මහාන වෙන්න අවසර දෙන්න කිව්වා. මේ සොඳුර මමත් එහෙම තමයි හිතාගෙන හිටියේ. ඔබගේ අදහස් නොදන්න නිසා මම ඒක කිව්වේ. ඔබ මහාන වෙන්න කැමති නම් බොහොම හොඳයි. මමත් බොහොම සතුටුයි ඒකට. එහෙනම් මම ඒක ලකලැස්ති කරන්නම් කියලා බිම්බිසාර රජුරෝ ළඟට ගියා මේ විසාක සිටුතුමා. ගිහිල්ලා කිව්වා මේ රජුරුවන් වහන්සේ අපේ මේ ධම්මදින්නාවට මහාන වෙන්න ඕනේ කියනවා. මොනවද කෙරෙන්න ඕනේ? මොකුත් අවශ්‍ය නැහැ. මට සංසිවිකාවක් දෙන්න. නගරේ සරසන්න කිව්වා. අච්චරයි ඕන කරන්න කිව්වා. ඉතින් එහෙම කියලා ඇවිල්ලා රජුරු ඒව සම්පාදනය කළා. ධම්මදින්නාව සුවඳ පැනින් නාවල සරුවාභරණයෙන් සරසලා අර සංසේවිකාවේ නම් වාගෙන නගර සංචාරයේ කරමින් භික්ෂුණී ආරාමයට ගියා. විල්ලයි ප්‍රධාන භික්ෂුණීන් වහන්සේට බාර දුන්න මය මාන කරන්න. ඇහුවා මගේ මොනවත් වරදකටද මේක වෙන්නේ කියලා. නෑ එහෙම දෙයක් නෑ. මේ ශ්‍රද්ධාවෙන් මාන වෙනවා කිව්වා. දැන් ඉතින් ඒ ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ මේ ධම්මදින්නාව ඔක්කොම කටයුතු කළා මහාන කළා. දැන් ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ මේ රජගහනුවර ඉන්නකොට ඇගේ නෑදෑයොත් වෙන්නම හරියට ලාභ ප්‍රයෝජන ලැබෙන්න පටන් ගත්තා. නිතරම එනවා ඇයව බලන්න පිරිස. ඉතින් මේක මහා කරදරයක් මහානකමට බණ භාවනාවට. ඒ ගුරු භික්ෂුණීන් වහන්සේට කියලා තවත් භික්ෂුණීන් සමග ටිකක් ඈත ප්‍රදේශයකට ගියා. භාවනා කරන්න. භාවනා කරලා තමයි වැඩි දවසක් ගියේ නෑ. බොහොම ඉක්මනින් ඇය ඒ ඔක්කොම ගුණ ඇතුව චතුපට සම්බිත සිව්පිලිසිඹිය ආදී ගුණ ඇතුව රහත් බවට පත් වුණා. ධම්මදින්නාව. වැඩි දවසක් ගියේ නැහැ. මේ ධම්මදින්නාව මේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෙදරක වැඩකාරියක් වෙලා හිටියා. ඇයට තිබුණා දිග කේශ කලාපයක්. මේක කපලා විකුණලා හිටන් ඒ මුදලින් සුජාත කියන තෙරුන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දානයක් දීලා ප්‍රාර්ථනා කළා මමත් කවදා හරි මේ තෙරුන් වහන්සේ වගේ රහත් වෙනවා ධර්මය අවබෝධ කරනවා කියලා.
ඒ පැතුම් වලට අනුව තමයි වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා මේ රහත් වෙන්න ලැබුණේ. දැන් කල්පනා කළා මම යම් බලාපොරොත්තුවක් උදෙසා මහාන වුණා. ඒක ඔක්කොම සම්පූර්ණයි දැන්. ඉතින් මම රජගහ නුවරට ගියොත් භික්ෂුණීන් වහන්සේලාට දානමාන ආදී හොඳට ලැබෙනවා. නෑදෑයොත් හොඳට පින්දහම් කරගන්න. ඒ නිසා මගේ මහානකම මස්තක ප්‍රාප්ත වුණා රහත් වුණ නිසා මම යන්න ඕන රජගහ නුවරට. සියලා රජගහ නුවර ආරාමෙට ගියා. මේ කියන්නේ වැඩි කාලයක් ගිහලා නේ බොහොම ළඟ. ඉතින් මේ ධම්මදින්නාව ආරාමයට වැඩිය බව ආරංචි වුණා විසාක සිටුතුමාට. කල්පනා කළා මේ මහාන වෙලා කොහෙත් මේ ඈත පළාතකට යනවා කියලා ගියා. වැඩි දවසක් සිටියේ නැහැ. මොකද මහානකම ගැන කලකිරිලාද? මේ විදියට ඉක්මනටම මේ රජගහ නුවරට ආවේ හොයලා බලන්න ඕන. සියලා මේ භික්ෂුණී ආරාමයට ගියා මේ විසාක සිටුතුමා. ගිහිල්ලා මෙයා කල්පනා කරනවා ඔබතුමිය මහානකම ගැන කලකිරිලාද කියලා ඒව අහන එක හරි නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. මේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහලා බලන්න ඕනේ. දැන් මේ සිටුතුමත් අනාගාමී වෙලානේ. ඒ නිසා හොඳට දැනුම තියෙනවා. ප්‍රශ්න කීපයක් අහලා බලන්න ඕනේ. එතකොට මට තේරුම් ගන්න හැකි මේ මොකද මහානකම කලකිරිලාද එහෙම නැත්නම් ධර්මයේ ආબોධ කරගෙනද ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙම හිතලා ආරාමයට ගිහිල්ලා වැඳලා හිටන් ධම්මදින්නාවත් එක්ක මේ සාකච්ඡාවට වැටුණා. ඔන්න ඕක තමයි චූල වේදල්ල සූත්‍රයේ නිදානය. චූල වේදල්ල සූත්‍රය. ඔතනින් එහාට තියෙන ප්‍රශ්න 34කුයි උත්තර 34කුයි. ඒවා කියන්න බෑනේ. ඉතින් මේ පැයක් වාගේ සුළු කාලයකදී ටිකක්වත් මේක හඳුනා ගැනීමට කියා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම විසාක සිටුතුමා අහනවා ධම්මදින්නාවගෙන් සක්කායෝති අයියේ උච්චති කතමෝනුකෝ සක්කායෝ බුද්ධෝ භගවතා. ආර්යයන් වහන්සේ ආර්යාවෙනි මේ සක්කාය කියලා තියෙනවා කතාවක් විස්තරයක්. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ සක්කාය කියලා දේශනා කළේ? අන්න පළවෙනි ප්‍රශ්න. සක්කායෝති අයියේ බුච්චති. ආර්යාවෙන කියන තේරුම තමයි අයියේ කියලා කියන්නේ. පාලි භාෂාවෙන් අයන්නයි කොම්බුවයි යයන්නයි යන්සේ. ඒක දීර්ඝ වුණාම අයියේ කියලා ඒක ශබ්ද වෙන්නේ. ආර්යාවෙන කියන තේරුම තමයි. ඒ පාලි භාෂාවේ හැටියට ඒ විදියට තමයි අයියා શબ્දය කියන එක වර්ණගෙන්නේ. මේ අලපාලපණේදී මේ විදියට අයියේ කියලා පදයක් හිටිනවා. සමහරුන්ට ඔක මොකද්ද කියලා තේරෙන්නේ අයන්න කොම්බුව යයන්න යන්ති. පාලියේ තියෙන අපි හල් කරනවා යන්ති හල් කරාම
අයියේ කියලා શબ્ද වෙනවා. අයියේ කියන්නේ ආර්යාවෙන කියන තේරුම. ඒ පොතේ තියෙන මේ අයට බලා ගන්න පුළුවන් පොත දුන්නාම. ආර්යාවෙන කියන එම ගෞරවණීය ව්‍යවහාරයක් තියෙනවා. ආර්යාවෙනි සක්කාය කියලා කියනවා. මේ භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ සක්කාය කියලා දේශනා කළේ? පළවෙනි ප්‍රශ්න. එතකොට ධම්මදින්නාව කියන පංචකෝමේ විසාක උපාදානස්කන්ධා සක්කායෝති බුද්ධෝ භගවතා. එවත් විසාකයනි මේ පංච උපාදානස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒක තමයි සක්කාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ඔය ඉස්සර භාෂාවේ සාමාන්‍යයටත් කාටත් විවහාරයක් තිබිලා තිබෙනවා මේ ඇවැත්නේ කියලා. ඇවැත්නේ කියලා භික්ෂුන් වහන්සේලා බොහොම භාවිත කරලා තියෙන. අනෙක් අයටත් ඒක විවහාර වෙලා තියෙනවා. ඉතින් මේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ කියනවා විසාක උපාසකතුමාට එවත් විසාකයනි භාග්‍යවතුන් වහන්සේ මේ ස්කන්ධ පහක් දේශනා කළා තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා. මෙන්න මේ පහ තමයි සක්කාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. කොට සක්කාය කියලා පාලි භාෂාවෙන් සක්කාය කියනවා. සිංහල භාෂාවෙන් සත්කාය කියනවා. මේ සත්කාය කියලා දේශනා කරලා තියෙන සත්කාය කියලා පංච උපාදානස්කන්ධයටයි කියා මේ ධම්මදින්නාව උත්තර දුන්නා. මේ පළවෙනි ප්‍රශ්නේම විසාක උපාසකතමේ තේරුම් ගත්ත ධම්මදින්නාව හොඳ දැනුමක් ලබාගෙන අවබෝධයක් ලබාගෙන ඉන්නවා කියලා. නමුත් තවදුරටත් ප්‍රශ්නයක්. ඊළඟට අහනවා සක්කාය සමුදයෝ සක්කාය සමුදෝති අයියේ බුච්චති කතමෝනකෝ භගවා සක්කාය සමුදෝති බුච්චෝ. ආර්යාවෙනේ මේ සත්කාය සමුදය කියලා කියනවා. එහෙම ව්‍යවහාරයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මොකටද මොකද්ද මේ සක්කාය සමුදය කියලා දේශනා කළේ? දෙවෙනි ප්‍රශ්න. ධම්මදින්නාව විස්තර කරනවා. යායංකෝ ආවසෝ විසාක තණ්හා බෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රාභිනන්දිනේ සේයතිදං කාම තණ්හා භව තණ්හා විබන්තම්නා අයං උච්චතාවසෝ සක්කාය සමුදය කියන්නේ මේකයි. මේක බුද්ධ දේශනා විතාම වැදගත් කොටසක්. කොට සත්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධේ පහළ වෙන සමුදය හේතුව තමයි මේ දේශනා කරන්නේ. යායන් තණ්හා යම් මේ තණ්හාවක් වේද. මනමදේ තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දි.
ඔය දේශනාව බොහෝ තැන්වල තියෙනවා. දුක්ඛ සමුදය දේශනා කරන තැන්වල. සක්කාය සමුදය. යායන් තණ්හා පෝනෝ භවිකා. පෝනෝ භවික කියන්නේ මොකද? පුනර්භවය ලබා දෙන කියන්නේ. දැන් පුනරුත්පත්ති කියලා ව්‍යවහාර කරනවා. ඒ පුනරුත්පත්ති කියන්නේ නැවත ඉපදීම. ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. පුනරුත්පත්ති කියන්නේ. බුද්ධ දේශනාවේ තියෙන හැම තැනම පුනර්භවය කියලා. පුනර්භවය කියන එකේ තේරුම නැවත කෙලවරක් නැතුව උපදිනවා මැරෙනවා කියන එකයි. පුනර්භවය කියන්නේ ඒක නැවත උපදිනවා කෙලවරක් නැතුව උපදිනවා. එතකොට එහෙම කෙලවරක් නැතුව නැවත උපද්දවන තණ්හාව තමයි පෝනෝ භවිකා කියලා මේ දේශනාවේ තියෙන්නේ. බුද්ධ දේශනාව හැමතැනම තියෙන්නේ ඕකම තමයි. පෝනෝ භවික තණ්හාව නැවත භවයේ ගෙන දෙන තණ්හාව. ඒකට තමයි පෝනෝ භවික තණ්හාව කියලා කියන්නේ. ඊළඟට නන්දි රාග සහගත. ඒකත් තණ්හාව එක ભેදයක් තමයි. නන්දි කියන්නේ සතුට, රාගය කියන්නේ ඇලීම. සිතේ සතුටත් එක්ක ඇලෙන බැඳෙන ගතිය තමයි නන්දි රාග සහගත කියන්නේ. දැන් සාමාන්‍ය ජනයා බොහෝ දෙනා මේ බණ භාවන වලට කැපවෙච්ච නැති අය උඟක් දෙනෙක් සාමාන්‍ය ජනයා ඔන්නේ නන්දි රාග සහගත තණ්හාවෙන් තමයි යුක්ත වෙන්නේ. සතුටත් ප්‍රීතියත් එක්ක එන ආසාව. නොයෙක් දේවල් පිළිබඳව වස්තු සම්පත්, ගේ දොර, රැකී රක්ෂා නානා ප්‍රකාර දේවල් පිළිබඳව මේ නන්දි රාගත සහගත තණ්හාව ඇති වෙනවා. හිතේ සතුටත් එක්ක ඇති වෙනවා තණ්හාව. අන්න ඒක තමයි නන්දි රාග සහගත තණ්හා කියලා කියන්නේ. ඊළඟට තත්‍රාභි නන්දිනී කියන තණ්හාව. තත්‍රාභි නන්දිනී. ඒ තන ඇලෙනවා. මේකේ අර්ථ දෙකක් තියෙනවා. මේ සූත්‍රයේ ඔක්කොම කියන්න බෑ. ඉතින් පුළුවන් තරම්වත් මේක හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න 34ක් තියෙනවා, උත්තර 34ක් තියෙනවා. පැය දෙක තුනකින්වත් කරන්න බෑ. එතකොට තත්‍රාභිනන්දිනී කියන තණ්හාව නෑ ගොඩාක් කියනවට වැඩිය හොඳයි ටිකක් තේරුම් කර ගැනීම. ගොඩක් නිකන් කිව්වට වැටහෙන්නේ නැහැ, මතක තියාගන්න බෑ. තත්‍රාභිනන්දිනී කියන්නේ තණ්හාව. ඒ තන ඇලෙනවා. දැන් මනුස්ස ලෝකයට ආවනම් එතන ඇලෙනවා. දෙව්ලොවට ගියා නම් එතන ඇලෙනවා. බඹලොවට ගියා නම් එතන ඇලෙනවා. සතර අපායට ගියා නම් එතන ඇලෙනවා. අපිට මත පිටින් නොපුණට අපි කාගෙත් තියෙනවා මේ මනුස්ස ලෝකේ ගැන ඇලීමක්. හිත යට ඒවා යටපත් වෙලා තියෙනවා. ඇලීමක් තියෙනවා. ඒ භවවල ඇලෙනවා. දැන් මේක ගැන කල්පනා කළාම මහ පුදුමයි. දැන් අපට නම් හිතෙනවා නිරයේ දුක් විඳින සත්‍යයක් මැරෙනවා නම් කොච්චර හොඳද කියලා. මැරින වෙන තැනක උපදිනවා නම්. නමුත් ඒ නිරයේ දුක් විඳින සත්‍යය මැරෙනවට කැමති නැහැ. තත්‍රාභිනන්දිනක එතන ඇලෙනවා. අනික් අයත් එහෙම තමයි.
අනිත්‍යරම තමයි රූප ශබ්ද ගන්ධ ආදී මේ අරමුණු තියෙනවනේ අස්කන්නාස ආදී තම වෙනවා. මේවා ඇලෙනවා. ඒතන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා ඇලෙන තණ්හාව. තමයි තත්‍රාබිනන්දිනී කියන්නේ. තුන් ආකාරයකින් තණ්හාව දේශනා කළා. මොකද්ද? සක්කාය සමුදය. පංච උපාදානස්කන්ධේ පහළ වීමට හේතු සක්කාය සමුදය. සියායන් තණ්හා පොනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍රාබිනන්දිනේ සෙය්‍යති තං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා කාම ලෝකේ කාම වස්තුන් පිළිබඳව තිබෙන තණ්හා. දැන් අපි ඉන්නේ මේ කාම ලෝකේ. මේ ලෝකේ තියෙන දේවල් පිළිබඳව තියෙන තණ්හාව ආසාව කාම තණ්හා. දිව්‍ය ලෝකේ කාම ලෝකයන් ඒවැ තියෙන දේවල් පිළිබඳව ඇලෙන එකද එකත් කාම තණ්හා. සතර අපායත් එමය 11ක් යනවා. ඒවට කියනවා කාම තණ්හා. අර තණ්හාවෙම අවස්ථානුකූලව වෙන වෙනසක් තමයි. භව තණ්හා මේ භවය පිළිබඳව මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝක ආදී මේ භවයන් පිළිබඳව ඇලෙන. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයටත් කියනවා භවය කියලා. මේවා පිළිබඳව ඇලෙන ගතිය තමයි භව තණ්හා කියන්නේ. කායදීයකින් කියනවා නම් සත්කාය දෘෂ්ටියත් එක්ක යෙදුණු තණ්හාවට කියනවා භව තණ්හා කියලා. කොට කාම තණ්හා භව තණ්හා. ඊළඟට විභව තණ්හා. විභව තණ්හා කියන්නේ උච්ඡේද දෘෂ්ටියත් එක්ක යෙදුණු තණ්හාව. දැන් එදා බුද්ධ කාලෙත් සිටියා මේ අපි මරුණෙන් පස්සේ පඨවි ධාතුව ඒවට එකතු වෙනවා. ආපෝ ධාතුව ඒවට එකතු වෙනවා. තේජෝ ධාතුව ඒවට එකතු වෙනවා. වායෝ ධාතුවත් ඒවට එකතු වෙනවා. මනස හිත අහසට යනවා. ආයි ඉපදීමක් නැතනින් අවසාන. ඒ නිසා ණය වෙලා හරි කාලා බීලා සැපසෙන්න එක තමයි කරන්න තියෙන්නේ. මොන දේවල් කළත් මොන අපරාධ කළත් කමක් නැහැ. මරුණන් පස්සේ ඉවරයි. ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. අන්නේ උච්ඡේද දෘෂ්ටියත් එක්ක යෙදුණු තණ්හාවට කියනවා විභව තණ්හා. ඉතින් ඕක තමයි සත්කාය සමුදය. පංච උපාදානස්කන්ධය ගෙන දෙන ලබා දෙන හේතුව තමයි. මේක දිගටම තියෙන ඔයගේ නිංගක් ඉතින් ගැඹුරු ගතියෙන් යුක්ත කරුණු තමයි. නමුත් තේරුම් ගන්න පුළුවන් හොඳට කල්පනාවට ගත්තා. ඊගාවට මේ විසාක උපාසක තෙමේ අහනවා සක්කාය නිරෝධෝ සක්කා නිරෝධෝති අයියේ උච්චති කතමෝනුකෝ අයියේ සක්කාය නිරෝධෝ වුත්තෝ භගවත. ආර්යාවෙනි මේ සක්කාය නිරෝධය සක්කාය නිරෝධය කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ සත්කාය නිරෝධය කියලා දේශනා කළේ? ඔය ඊළඟ ප්‍රශ්න. සත්කාය නිරෝධ සත්කායකේ පංච උපාදානස්කන්ධ නිරෝධය කියන්නේ ඒක අභාවයට යන කියන තේරුම. යායන් ආස විසාක තණ්හා තස්සායේව අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ අයං සක්කාය නිරෝධෝති බුද්ධෝ භගවත. අන්න සක්කාය නිරෝධය මොකද්ද?
යම්මේ තණ්හාවක් කිව්වද තස්සායේව අශේෂ විරාග නිරෝධෝ. අශේෂ කියන්නේ ශේෂ නැවි ඉතිරි නැතුව. විරාග නිරෝධ කියන්නේ මේ නැති කරනවා කියන තේරුමයි. ඒ තණ්හාව යම් ආකාරයකින් ඉතිරි නැතුව නැති කරනවද අන්න ඒක තමයි සක්කාය නිරෝධය. අශේෂ විරාග නිරෝධෝ. විරාග කියන කොටත් මෙතන අදහස් කරන්නේ නිර්වාණය. නිරෝධෝ කියන එකලත් අදහස් කරන්නේ නිර්වාණය. මෙන්න මේක තමයි සක්කාය නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධ. ඊළඟට ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය තවද හතරක් තියෙනවා. ඡාගෝ ත්‍යාග දැන් අපි කියනවා ත්‍යාග ත්‍යාගය. පාලි භාෂාවෙත් තියෙන ඡාග කියන පදය. පරිත්‍යාගය කරනවා කියලා. එතකොට ඡාග කියලා කියන්නේ තමන් යම් කෙනෙකුට යමක් දෙනවා නම් ඒක සම්පූර්ණයෙන් ඒක තමන්ගේ කම ආසාව ඔක්කොම බැඳීම අත්හැරලා තමයි දෙන්නේ. ඒක තමයි ත්‍යාගය අත්හැර දැමීම. තාවේදීකින් කියනවා නම් ත්‍යාග කියන්නේ අත්හැරලා දැමීම. මොනවාද අත්හැරලා දාන්නේ? අර තණ්හාව. අර කියාපු පොනෝ භවිත නංගිරාසාගත සත්‍ර තත්‍රාබිනම්බිනි කාම භව විභව කියන මේ තණ්හා මේක තමයි අත්හැර දාන්නේ. ත්‍යාග කියන්නේ ඒක අත්හැර දානවා. දැන් ත්‍යාග දෙනවා කියන්නේ දෙන දේ පිළිබඳව තමන්ගේ සේරම අයිතිවාසිකම් ඔක්කොම අත්හැරලා තමයි ඒක දෙන්නේ. ත්‍යාග කියන්නේ ඒකයි. ත්‍යාග කියන්නේ ඒකයි. මෙතනත් ඒ වගේ එකක් තමයි අත්හැර දානවා. ත්‍යාග මොනවද අත්හැර දාන්නේ? අර තණ්හාව. කියාපු තණ්හා දැන් පස් ආකාරයකින් කිව්වා. පොනෝ භවික නන්දිරාග සහගත తත්‍ර తත්‍රාබිනන්දිනි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආකාරය. මේක සම්පූර්ණයෙන් නැති කරන්නේ අතහැර දමන්නේ මොකද්ද? ඒ අතහැර දැමීම තමයි ඡාග කියලා කියන්නේ. තවේදීකින් කියනවා නම් අතහැර දැමීම කියන එක ප්‍රහාණය කිරීම. නැත්තට නැති කිරීම තමයි ඡාග කියලා කියන්නේ. පටිනිස්සග්ගෝ ඒකෙන් අදහස් කරන්නේ ඒක බැහැර කිරීම කියන එක. පටිනිස්සග්ගෝ බැහැර කිරීම. තණ්හාව ඒ කියාපු තණ්හාවල් අපි දැන් කියාගෙන ආවේ පටිනිස්සග්ගය පිළිබඳ. බැහැර කිරීම කියන තේරුම. මුක්ති කියන්නේ මෙදීම. පටිනිස්සග්ගෝ මුක්ති මෙදීම මොනවැන්දර තණ්හාව. ඒකෙන් මෙදීම තමයි මේ සක්කාය නිරෝධය කියලා දේශනා කළේ. අනාලය ආලය නොකිරීම අනාලය කියන්නේ ඒ පිළිබඳව ආලය ආසාව ඔක්කොම අතහැර දැමීම. මෙන්න මේක තමයි සක්කාය නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ විසාක උපාසක තැනට විස්තර කරනවා.
ඊළඟට ආයහනම සක්කාය නිරෝධගාමිනී පටිපදා සක්කාය නිරෝධගාමිනී පටිපදාති අයියේ උච්චති කතමෝනකෝ සක්කාය නිරෝධගාමිනී පටිපදා උත්තෝ භගවතා මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා එකක් දේශනා කළේ මොකක්ද ඒක කියලා අහනවා මේ විසාක උපාසක ධම්මදින්නා භික්ෂුණී අයමේවකෝ ආවසෝ විසාක අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සක්කාය නිරෝධගාමිනී පටිපදාති බුද්ධෝ භගවතා එතකොට මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ගැන විස්තර කරන්නට යන්නේ නිතර අහන කරුණ නිසා. කොට ආර්ය මාර්ගය තමයි මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට මේ අමුතුම ප්‍රශ්නයක් අහනවා. සංයේව නකෝ අයියේ උපාදානං තේව පංචෝපාදානස්කන්ධා මේක සිංහල සරල තේරුම ආර්යාවෙනේ මේ උපාදානය කියලා කියනවා මේ පංච උපාදානස්කන්ධයද උපාදානය කියන්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් අන්‍යයෝ එකක්. උපාදානය කියලා කියන්නේ. උපාදානය ගැන පන්නයක් මේ. උපාදාන ආදාන කියන්නේ අල්ලා ගැනීමනේ. අල්ලා ගැනීමට අපි කියනවා ආදානය කියලා. උපාදානය කියලා මේ උප කියන පදයක් එකතු වුණාම මේකෙන් අදහස් කරන්නේ තදින් අල්ලා ගැනීම. තදින් අල්ලා ගන්න එකට උපාදානය කියන්නේ. නායක මැඩියෙක් අල්ලා ගත්තා වගේ තදින් අල්ලා ගන්න එකට උපාදානය. දැන් මේ ඉසාක උපාසකතමේ අහන්නේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයමද එහෙම නැත්නම් ඒකෙන් අන්‍ය වූ එකක් උපාදානය කියන්නේ. ඒකෙන් වෙනස් වූ එකක්ද පංච උපාදානස්කන්ධයද මේ උපාදානය කියන්නේ. මේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ පිළිතුරු දෙනවා නකෝ ආවස විසාක සංඤේව උපාදාන. ඒක සරල තේරුම මෙහෙමයි. අරත් විසාකයනි. ඒ පංච උපාදානස්කන්ධයම උපාදානයේ නෙවෙයි. ඊළඟට පංච උපාදානස්කන්ධයෙන් පිටත්තර අන්‍ය වූ දේකුත් උපාදානය. එහෙම වෙන්නත් බෑ. මේ උපාදානය ගැන අහපු ප්‍රශ්නේ. පංච උපාදානස්කන්ධේ උපාදානය නෙවෙයි. පංච උපාදානස්කන්ධයෙන් අන්‍ය වූ දේකුත් උපාදානය. එවත් විසාකයනි පංච උපාදානස්කන්ධය පිළිබඳව යම්කිසි ඡන්ද රාගයක් තියෙනවා නම් අන්න ඒකයි උපාදානය. මේක කාටත් තේරුම් ගන්න හොඳ ප්‍රශ්නයක් තමයි.
මේ විසාක උපාසකතුමා හිවේ පංච උපාදානස්කන්ධයටද උපාදාන කියන්නේ. උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයටද. එහෙමනම් පංච උපාදානස්කන්ධයෙන් අන්‍ය වූ එකක්ද උපාදානය කියන්නේ. ඉතින් ඒකට පිළිතුරු දුන්නේ ධම්මදින්නා මෙහෙණින්නාන්සේ පංච උපාදානස්කන්ධය උපාදාන ඒකට උපාදානය කියන්න බෑ. පංච උපාදානස්කන්ධයෙන් පිටත්තර යමකුත් නැහැ උපාදානය කියලා. ඒකට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් ඡන්ද රාගයක් ආශාවක් තියෙනවා නම් අන්නේක තමයි උපාදානය කියන්නේ කියලා මේ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ විසාක උපාසකතුමාට මේ විස්තර කරලා දෙනවා. තා විශාල බණතොගයක් මේක තියෙනවා. මා හිතන්නේ පැය 3-4ක් වාගේ කියන්න ධර්ම කාරණා මේ වගේ වටින ගැඹුරු කාරණා. ඉතින් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ චූල වේදල්ල සූත්‍රය ඒකේ සටහන කොහොමද ඒක යන්නේ කියලා දැන් මේ කාරණා ටිකෙන් මේ පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන්. ඔය විදිහට ගැඹුරු කාරණා තමයි මේ විසාක උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේගෙන් ඒ ප්‍රශ්න 34ක් ඇහුවා. ඒ ප්‍රශ්න 34ට උත්තර 34ක් දුන්නා. අවසානයේදී ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේ කියනවා උපාසක විසාක උපාසකතුමාට එවත් විසාකේන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න මේ කරුණ. අහලා බුදුරජාණන් වහන්සේ කියන හැටියකට දරා ගන්න. මතක තියා ගන්න. එහෙමත් කිව්ව අවසානයේ. ඉතින් මේ විසාක උපාසකතුමා බුදුරජාණන් වහන්සේ දකින්න ගියා. ඔක්කොම විකප්පන්න ඔක්කොම සාකච්ඡා කළා.